හලෙලූයා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ අපිට කතා කරන්න සූදානම් කරලා තිබෙන්නේ කොලොස්සේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 19 වෙනි පදය දක්වා. ඒ පද අපි කියවන අතර මම ඔබට කියන මේ තේමාව යේසුස් වහන්සේ විතරක් විශ්වාස කරන්න. අපි මේ පද කියවලා දෙවිඳුන්ට මහිමය දෙමු. නුඹගේ වරදෙන්ද මාසේ අචම්මච්ඡේදෙහිද මැරී සිටියා වූ නුඹලා උන්වහන්සේ සමග ජීවත් කරවූ සේක. එසේය උන්වහන්සේ අපේ සියලු වරද අපට ক্ষমා කළ සේක. අපට විරුද්ධව අපට එදින තිබුණා වූ නියෝගවලදී විද මකදමා ඒක කුරුසෙහි අනගසා අහක් කළ සේක. උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතින්ද බලයන්ද පහකුට ප්‍රසිද්ධියෙන් ඕන් දක්වා කුරුසය පාට කොටගෙන ඕන්ගේ ජයලත් බව ප්‍රකාශ කළ සේක. එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මෝදාගේ දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චය කරන්න කිසිවෙකුට ඉඩ නොරින්නා. ඒවා පැමිණෙන්න තිබෙන දෙවල ඡායාවක්ය. නමුත් සිරුර ක්‍රිස්තුස් වහන්සේගේය. පහළ වීමටද දෙවියන්ට නමස්කාර කිරීමටද කැමති වීමෙන් දිනුම නුඹලාගෙන් පහ කරන්ට කිසිවෙකුට ඉඩ නොරින්නා. එබඳු ප්‍රාර්ථනා තමාගේ දේවල හැසිරෙමින් තමාගේ මානසික බුද්ධියෙන් නිරන්තර ලෙස උදෙව් වී මුළු ශරීරයට පුරුදු සහ නාමකටගෙන උපකාර කොට එය සම්මත කර දෙවියන් වහන්සේගේ වර්ධනය කරන්නා වූ කිසිද නොවැළී සිටින්නේය. ආමෙන්. සෙනෙහවන්තය මේ වචනේ ඔබේ ජීවිතයට මහත් වූ ආලෝකයක් වේවා. ආමෙන්. සෙනෙහවන්තය පැහැදිලිව දවස් දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ යේසුස් වහන්සේ විතරක්ම අදහගන්න. ඔව් පාස්ටර් අපි ක්‍රිස්තියානි කියලා කියන්නේ අපි කොහොමද යේසුස් වහන්සේ විතර අදහන්නේ? ඇත්ත. යේසුස් වහන්සේ ඇදහිීමේ කියලා කියන්නේම යේසුස් වහන්සේ යේසුස් වහන්සේ විතරක් අදහන්නා වූ ජීවිතය. ඒක සාමාන්‍ය දෙයක්. ඒ විතරක් නෙමෙයි සඵලවත්ව ජීවත් වෙන එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරක් ඇදහිීම. ඒ විතරක් නෙමෙයි සෙනෙහවන්තය ලෝකෙ ජය ගැනීමට තිබෙන එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරක්ම ඇදහිීමයි. සෙනෙහවන්තය මේ වෙලාවේදී ඔබ අතර යමෙක් කියන හිතන්න පුළුවන් ඇයි පාස්ටර් යේසුස් වහන්සේ විතරක්ම අදහන්නේ කියලා. ඒකට පුදුහලයක් යම් බයක් ඇතුලේ ඇති වෙන්න පුළුවන්. සෙනෙහවන්තය මම දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය ලෙස ඔබට දෙන්න තිබෙන උත්තරය මෙච්චරයි. ඔබ තාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා දන්නේ නැහැ. සෙනෙහවන්තය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ අපේ පාපයට කල්වරි කුරුසෙන් මැරිලා උන්වහන්සේ මරණය පරාජය කළා. අප තුලට ආවා උදලක් වහන්සේ. යමෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හමුනා නම් ඒ කෙනා සෙනෙහවන්තය. උන්වහන්සේ දිහා විතරමයි බලන්න යන්නේ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. හිතලා බලන්න සෙනෙහවන්තය. ඔබට පුළුවන් නම් මේ ක්‍රිස්තුස් වහන්සේව ගැඹුරින් දැනෙන්න උන්වහන්සේ විතරක්ම විශ්වාස කරන්න. ඔබේ ආශිර්වාදේ රහස උරුම කරගන්න යනවා. හලෙලූයා. සෙනෙහවන්තය සුදලියනේ කොලොස්සේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ මෙයා කාට කියනවා. නුඹලාගේ වරදවලද මාංශයේ අචම්මච්ඡේදයේද මැරී සිටියා වූ නුඹලා උන්වහන්සේ සමග ජීවත් කරවූ සේක. එසේය උන්වහන්සේ අපේ සියලු වරද අපට ক্ষমා කළ සේක. හලෙලූයා. සෙනෙහවන්තය සුදලියනේ කියන පුදුම රහසක්. ඔබ මම මැරිලා සිටියා. ඔබ මම මැරිලා. සෙනෙහවන්තය ඔබ මම මැරිලා. මේ කතාව එපිසෝඩ් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කතා කරනවා පළවෙනි පදේ. මොකද කියන්නේ? නුඹලාගේ වරද සහ පාප කර්ම කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය මැරිලා නැගිට්ටයි කියපු පුදුම නැද්ද? ඔබ මැරිලා හිටපු කෙනෙක්. මම මැරිලා හිටපු කෙනෙක්. ඔබට පුදුමයක් ඇති වෙන්නේ නැද්ද? ලාසරුස් මැරිලා හිටියා. ලාසරුස් මැරිලා මලුන්ගෙන් නැගිට්ටා. ලාසරුස්ට මොන වගේ හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? මැරිලා නැගිට්ටා. හිතලා බලන්න මැරිලා නැගිට්ටා මොන වගේ හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? සෙනෙහවන්තය ඔබට දෙවෙනි හැඟීමක් ඇති වෙනවා නම්
ඔබ මේ දෙවියන් වහන්සේට මුළු හදවතෙන් ස්තුති කරන්න. හලෙලූයා. හලෙලූයා. ඔබ අතරේ කියයි. පාස්ටර් මම මැරෙන්නේ නැහැ. එහෙම කතාවක් කියන්න බෑ. මම මේ ජීවිතේ ඉන්නවනේ මම ඔබ මැරෙන්නේ නැහැ. මම ඔබට නැවත කියනවා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ ගැන දන්නේ ඉච්චගන්න. සනේ මම මේ ස්ථානයේ කතා කරන්නේ මැරිලා කියලා කියන්නේ ආත්මය මැරිලා. අපි ක්‍රිස්තුස් වහන්සේ නොදන්න කාලයක් තිබ්බා. ඒ ක්‍රිස්තුස් වහන්සේ නොදන්න කාලේ අපිට ඇහිච්ච දේවල් තිබෙනවා. සමහරවිට අපේ දෙමව්පියෝ කියන කතාවල් අපිට ඇහිලා තියෙනවා. ඔබේ ආත්මය රැකගන්න. ඔබේ ආත්මය රැකගන්න. ආත්මය නැතුනොත් වැඩක්. ඒ කියන්නේ සෙනෙහවන්තේ හැම කෙනෙක්ම මේ ආත්මය ගැන විශ්වාස කළා. මේ ආත්මය ගැන දැනගෙන සිටියා. සෙනෙහවන්තය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබෑ ලෙස නොදැන සිටිනවා නම් අපි දැනගන්න ඕන සත්‍යතාවය අපේ ආත්ම මැරිලා තියෙනවා. උන්වහන්සේගේ පූජාව කරන කොටගෙන, උන්වහන්සේගේ ලේ කර්ම කොටගෙන, උන්වහන්සේ ජීවත් කෙරුවේ අපේ ආත්මයයි සෙනෙහවන්තය. කල්වරි කුරුසේ වැදුරව ලේවලේ උන්වහන්සේ අපේ ආත්මය ජීවත් කෙරුවා. මැරිලා තිබුණු අපේ ආත්මය. කොලොස් 2:13 වෙනි පදේ න්‍යායකාරීව දෙවෙනි කොටසේ උන්වහන්සේ අපේ සියලු වරද අපට කමා කළසේක. සෙනෙහවන්තය අපේ සියලු වරද උන්වහන්සේගේ පූජාව කරන කොටගෙන සමාව ලබන්න හේතු වුණා. ඔබ මම ලබා දෙන මේ සමාව ගැන ස්තුති කරන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ අදහන්නා වූ අපිට නම් මේ කතාව පුදුම දේව අනුග්‍රහයයි. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ නොදන්න අය මේ කතාව හරි අමුතු දෙයක්, පුදුම දෙයක්. මේක කොහොමද වෙන්නේ? මේ කොහොමද උන්වහන්සේ මැරලා දෙවියන් වහන්සේම මැරලා කොහොමද අපේ පාප සමාව දුන්නේ? සෙනෙහවන්තය මේක අපිට තේරුම් කරලා දෙන්න බෑ. මේක අපිට පැහැදිලි කරලා දෙන්න බෑ. මේක අපිට අමුතු විදිහට විග්‍රහ කරලා දෙන්න බෑ. එහෙම සෙනෙහවන්තය අපේ ප්‍රඥාවෙන් තේරුම් ගන්න පුළුවන් නම් මේක තවදුරටත් දේව අනුග්‍රහය බවට පත් වෙන්න යන්නේ නැහැ. ඒක තමයි අනුග්‍රහය කියලා කියන්නේ. අනුග්‍රහය කියලා කියන්නේ ලබන්න වටින්නේ නැති දෙයක්. දීමයි. හලෙලූයා. අපි කීයටවත් මේ දේ ලබන්න වටින්නේ නැහැ. යුතු නැහැ. නමුත් ඒක අපිට ලැබෙනවා. ඒකද කියනවා සෙනෙහවන්තය අනුග්‍රහය කියලා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය මට මෙතන මතක් වෙන කාරණාව තමයි මට දේශනාවට සූදානම් මතක් වුණේ. මම අවුරුදු 20කට විතර ප්‍රථම ලංකාවට ඇවිල්ලා ලංකාවේ සේවය ආරම්භ කරන වෙලාවේ දෙවියන් වහන්සේ මට කිව්වේ සමාජයෙන් එක්කෙනාට උනත් කමක් නැහැ. කෑම දෙන්න. ආත්මික කෑමක් දෙන්න උන්ට ශරීරයට අවශ්‍ය කෑමක් දෙන්න. සෙනෙහවන්තයන් බොහෝ කාලයක් මේක කරගෙන ආවා. විවිධ අය විවිධ අදහස් දුන්නා. මේක ඕනේ නෑ, විදේශයි හරි අමාරුයි. නමුත් ඒ අතරේ කොරෝනා රෝගය නිසා අපි යම් යම් අවස්ථාවල් වල අපිට මේක පවත්ව ගන්න බැරි වුණා. පසුගිය දවස්වල දෙවියන් වහන්සේ මට කතා කළා. උන්වහන්සේ මගෙන් අහුව දෙය තමයි. නුඹ මේ දේ පටන් ගත්තේ කුමක් උදෙසාද? මනුෂ්‍යයන් දිනා ගන්න උදෙසාද? උන්වහන්සේ කිව්වා නුඹ මේ දේ කරන්න ඕන. නුඹ මේ දේ කරන්න පටන් ගත්තේ ක්‍රිස්තුස් වහන්සේගේ සුවඳ පැතිරෙන පිණිසයි. හලෙලූයා. මං ගෝ ස්වාමීනි මට සමාවෙන්න. මොන තත්ත්වයකට වුණත් ඔබගේ දුවේ අපි එක්කන කල රැස්වෙන කල අපි මේ දේ කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. අපි මනුෂ්‍යයන් දිනා ගන්න පිණිස නෙවෙයි. අපි ඒක කරනු ලැබෙන්නේ සෙනෙහවන්තය ක්‍රිස්තුස් වහන්සේගේ සුවඳ පැතිරෙන පිණිසයි. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය ශුද්ධාත්මයන් වහන්සේ අපි තුළට ඇවිල්ලා උන්වහන්සේ අපේ ආත්ම අවදි කරලා තියෙනවා. මරුණු ආත්මවලට උන්වහන්සේ ජීවනය දීලා තිබෙනවා. මේක තමයි කියන්නේ ක්‍රිස්තියානි සෙනග ගලාතික දෙවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා. මම මැරිලා මම තුල ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. මම මැරිලා තවත් මම නැහැ. මම තුල ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. මම කියන කෙනා මැරිලා මම තුල ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනවා. ආමේන්. මේක ඇහුවම ඔබ අතර යමෙක් අහයි පාස්ටර් යේසුස් වහන්සේ අදහන්න මැරෙන්න ඕන. මම කියනවා මැරෙන්න ඕන. මැරෙන්නේ නැත්නම් ඔබ තුල දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ. දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව සෙනෙහවන්තය ශුද්ධ
මරණය. ඔබ කාගෙන් හරි ණයක් අරගෙන තිබෙනවනම් ණය ගෙවන්න නැතුව ඉන්නකොට හලෝ මගේ ණය හලෝ මගේ අර මුදල මරණකම් ඔබට මතක් කරන් කියනවා සුදලිය වෙල්ල ඊටත් වඩා භයංකරයි. සුදලිය වෙල්ල කියනවා පාපේ කුලිය මරණය. ඔබ කොහොමද දන්නේ මම නම් නැවතත් අදුස්සල කියනවා මම නම් පව්කාරයෙක්. පාවුතුමා ගියා මම තමයි සියලු පව්කාරයන්ට වඩා ලොකුම පව්කාරය. මම කියනවා සෙනෙවන්තය මම ඔබ සියලු දෙනාට වඩා පව්කාරයි. පාපේ කුලිය මරණය පාපේ මතක් කරනවා හලෝ ඔයා පාපේ කළ දෙනවා. ඔයා කුලිය ගෙවන්න මරණේ. ඔයා මරන්න ඕන. සෙනෙවන්තය මම ඒකයි ඔබට කිව්වේ. දෙවියන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න නම් මම කියන මමත්වය මැරෙන්න ඕන. මම කියන මමත්වය මැරෙන්න ඕන. මම මැරෙන්න මාතුලින් නිදහස් වෙන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේවයි. හලෙලූයා. මාතුලින් කතා කරන්න ඕන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිපත්ති. මම කියන ප්‍රතිපත්ති වලට එන්න ඉඩ තියන්න එපා. එවිට සෙනෙවන්තය ඔබ තුල ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාවල් නිදහස් වෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය ඇයි බොහෝ සෙනඟ යේසුස් වහන්සේ අදහගෙන දුක් විඳින්නේ, පීඩා විඳින්නේ, වේදනාවල් විඳින්නේ. ඒකට හේතුවක් තිබෙනවා. සුදලිය කියන සහතිකව කිව්වා වගේම ඔබත් දන්නවා මමත් දන්නවා වපුරන දේ තමයි කපා ගන්න යන්නේ. ඒක බයිබලයේ විතරක් නෙවෙයි ඕනම පොඩි කෙනෙක්ට තේරෙන්නේ. අපි දන්නවා අපි පාපේ වපුරලා පාපේ ඵල දැකීමේ පාපේ ඵල නෙලා ගනිමින් දුක් වේදනා විඳිනවසෙන්නේවත්යයි පාපේ කුලිය මරණය නිසා. මේකෙන් ගැලවෙන්න මොනතරම් ඇඬුවා මොනතරම් වැළපුණා උත්තරයක් ලැබෙන්න යන්නේ නැහැ. ඒකම උත්තරයයි තියෙන්නේ. ඒකෙන් ගැලවෙන්න සුභාරංචියක් තිබෙනවා. ඒ සුභාරංචිය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි කුරුසේ මැරුණේ. සුදලියගේ දෙවියන් වහන්සේ සහතික කළා කියනවා යේසුස් වහන්සේ මැරුණේක ඔබ යේසුස් වහන්සේ විශ්වාස කරනවා නම් ඔබ මරණු බවට පිළිගන්න යනවා. හලෙලූයා. හලෙලූයා. යේසුස් වහන්සේ අදහගෙන ආශිර්වාද ඒකයි. ක්‍රිස්තුස් වහන්සේ තමයි මරුනේ. උන්වහන්සේ විශ්වාස කරන විට මම උන්වහන්සේත් එක්ක පුරුෂය මරුණා. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය සුදලියවිල්ලේ කොලොස්සේ 2:14 වෙනි පදේ කියනවා අපට විරුද්ධව අපට එදිනෙම තිබුණා වූ නියෝගවල ලියවිල්ල මක්කදමා ඒක කුරුසෙහි එළගසා අහක් කළසේක. උන්වහන්සේ තමන් කෙරෙහි අධිපති. ආමෙන්. පැහැදිලිව සුදලියවිල්ලේ කියනවා සෙනෙවන්තය අපි මැරුණා. ආමෙන්. ඔබ දන්නවා නායකයෙක් ඉන්න පුළුවන්. අපි හිතමු අපි නම් නායක දෙන්නේ නැහැ. නායකයෙක් ඔබට ඉන්නවා නම් ඔබේ මනුෂ්‍ය ජීවිත කරගෙන ඉන්නකොට ඔබත් මරණයට පස්සේ ඔබ කාගෙද ඉන්නේ? මරිච්ච කෙනාගෙන් ගිහිල්ලා ඉල්ලන්න බෑ. අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ මරුණම අපේ පාපේ කුලිය පාපේ පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් මරණයට ඇවිල්ලා කියන්න බෑ. ඔයාගේ කුලිය මට දෙන්නේ නැහැ අපි මැරිලා. අපි මැරිලා කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ තුළ. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ අපිට ඉදිරිය තිබුණා වූ නියමවල ලියවිල්ල මකද්දම ඒක කුරුසිය ඇලලා සාක්කලසේක. ණය ලියවිල්ල උන්වහන්සේ මකලා යම්මා. සෙනෙවන්තය ඔබට ෂුවර් නම් ඔබ මරුණා කියලා. ඔබ ඒ දක්වා කරපු පාපය ඔබට මතක් වෙන්න යන්නේ නැහැ. ඒ පාපය ඇවිල්ලා ඔබට ඇඟිල්ල දික් කරලා ඔබ හිල් කරන්න යන්නේ නැහැ. සෙනෙවන්තය මම කිව්වා මමයි ලොකුම පව්කාරයා. නමුත් උන්වහන්සේව දැනගත්තා. උන්වහන්සේ තුළ ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ මුලින්ම සභාවට ආපු දවසේ නෙවෙයි සභාවට ඇවිල්ලා තෝරන තරම් පව් කළා. හැබැයි උන්වහන්සේ කවුද කියලා දැනගෙන උන්වහන්සේ මාතුලින් කියලා දැනගත්ත දවසේදී සෙනෙවන්තය මම මැරුණා. හලෙලූයා. තවත් පාපේ කුලියට පුළුවන් කමක් නැහැ ඇවිල්ලා කතා කරලා කියන්නේ හිරු. ඔයාගේ කුලිය මරණය ඉක්මනට ගෙවන්න. අපි දැල්ලා ඉවරයි. හලෙලූයා. 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 දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. අපි කියමු කොලොස්සේ 2:15 වෙනි පදේ. උන්වහන්සේ තමන් කෙරෙහි අධිපතියින්ද බලයන්වන්ද පහකට ප්‍රසිද්ධියෙන් ඕන් දක්වා කුරුසේ කරුණුකොටගෙන ඕන්ගෙන් ඡායවත් බව ප්‍රකාශ කළසේ. ආමෙන්. සුදලියවිල්ල පැහැදිලිව කියනවා ලෝකයේ අධිපති බලයන්තන් ඉන්නවා. උන්ට බලයක් තිබුණා. මොකද්ද බලය? මරණේ බලය.
ඔවුන් කියනවා තියෙන දේ අරගෙන නැත්තම් මරනවා. මට උමනා විදිහට නැත්තම් මරනවා. අර දේ කරේ නැත්තම් මේ දේ දුන්නේ නැත්තම් මරනවා. සෙනෙහවන්තය. ක්‍රිස්තුස් වහන්සේ අදහන්නා වූ අපි ඒකට බය නැහැ. ආමේන්. ඇයි? අපි මැරිලා ඉවරයි. හලෙලූයා. ආය අපිට මරන්නේ නැහැ. අපි මැරිලා ඉවරයි. ආමේන්. සෙනෙහවන්තය මතක තියාගන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අය මේ සත්‍යතාවය දැනගත්තේ නැත්තම් ඔව් බොරු ඉගැන්වීම් වලට අසු වෙන්න යනවා. බොරු ඉගැන්වීම් වල අසු වෙලා විනාශ වෙන්න යනවා. ඒ නිසා කොලොස්සේ සභාවට පාවුස්මා ලියලා කියනවා ක්‍රිස්තුස් වහන්සේව ගැඹුරින් දැනගන්න. ඒකයි සෙනෙහවන්තයව ආරම්භයේදී කිව්වේ. ස්වාමීන් වහන්සේ විතර යන්නේක ගැන කිසිම බයක් නැහැ. ආමේන්. ස්වාමීන් වහන්සේ විතර යන්නේක තියෙන්නේ ප්‍රීතියක් විතරයි. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අපි කියමු කොලොස්සේ 2:16 සඳහා එබැවින් කෑම ගැනවත්, බීම ගැනවත්, මංගල්‍ය දවසක් ගැනවත්, අමාරුක දවසක් ගැනවත්, සබත් දවසක් ගැනවත් නුඹලා විනිශ්චය කරන්න කිසිවෙකුට ඉඩ නාරිල්ලා. ඒවා පැමිණෙන්න තිබෙන දේවල ඡායාවක්ය. නමුත් සිරුර ක්‍රිස්තුස් වහන්සේගේය. ආමේන්. සෙනෙහවන්තය ක්‍රිස්තියානි අයටම තමයි උන්වහන්සේ කතා කරන්නේ. ලෝකයට නෙමෙයි. කෑම ගැන, බීම ගැන, මංගල්‍ය ගැන, අමාවක් ගැන, සබත් දවස් ගැන බයිබලයේ කියන පැහැදිලිව නුඹ විනිශ්චය කරන්න කාටවත් ඉඩ තියන්න එපා. ආමේන්. මේවා ඡායාවක්. අපි දන්නවා සමහර වෛර තියෙන එක ක්‍රමයකදී සමහර කෙනා එක්ක කලින් ඔහුගේ සෙවණැල්ල ඉස්සෙල්ලා අපිට තේරෙනවා කවුරු හරි එනවා ඒකයි සෙවණැල්ල ඉන්නේ කියලා. සෙනෙහවන්තය කියන මේ දේවල් ඡායාවක් සෙවණැල්ල. ක්‍රිස්තුස් වහන්සේ එක්ක කලින් තිබුණු ක්‍රිස්තුස් වහන්සේ ආවට පස්සේ ඒව සෙවණැල්ලක් විතරයි. දැන් නියම කෙනා ඇවිල්ලා උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා, අප සමග ඉන්නවා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ගෞරවයෙන් තත්පර සන්නාදයක් දෙමු. සෙනෙහවන්තය සෙවණැල්ලෝනේ සකවයි දේවල් වල දැන් පිළිම්ම උන්වහන්සේ ඉන්නවා අපිත් එක්ක. උන්වහන්සේ අපි සමග ඉන්නවා. ආමේන්. අපි 18 වෙනි පදයට කියමු. පහත් වීමටද දේවදූතයන්ට නමස්කාර කිරීමටද කැමති වීමෙන් දිනුමන බලාගෙන පහ කරන්ට කිසිවෙකුට ඉඩ නාරිල්ලා. එබඳු තැනැත්තා තමාදුටු දේවල හැසිරෙමින් තමාගේ මානසික බුද්ධියෙන් නිරන්තර ලෙස උඩඟු වී ආමේන්. පැහැදිලිව කරන බල පහත් වීමට දේවදූතයන්ට නමස්කාර කිරීමට කැමති වීමෙන් මොකද මේ කියන්නේ ශුද්ධලිය වෙන්නේ? සෙනෙහවන්තය අපි දන්නවා ඉස්සර මනුෂ්‍යයන්ගේ පාපේ නිසා දෙවියන් වහන්සේට ළඟ වෙන මනුෂ්‍යයන්ට බැරුව තිබුණා. ඒ කාලේදී දෙවියන් වහන්සේගේ දූතයෝ දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන මනුෂ්‍යයන් වෙතට ආවා. මනුෂ්‍යයන් වෙතට ඇවිල්ලා මේ පණිවිඩය කියලා මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ වෙතට යොමු කළා. හැබැයි කාලය සමග මොකද සිද්ධ වුනේ? සෙනෙහවන්තය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවට පස්සේ අර පුරුදු මනුෂ්‍යයන් දිගට ගෙන්න ගත්තා. ඔවුන් මොකද කළේ? ඔවුන්ගේ දේවදූතයෙක් හමුණා. දෙවියන් වහන්සේගේ දූතෙක් ඇවිල්ලා පණිවිඩය දුන්නම ඔවුන් ආඩම්බර වෙන්න ගත්තා. ශුද්ධලියවිල කියනවා ඔවුන්ගේ මානසික සිතිවිලි මත ඉඳගෙන ඔවුන් උඩඟු වෙන්න පටන් ගත්තා. ඔවුන් කිව්වා මට දේවදූතයෙක් හමුණා. මට දේවදූතයා මේක කතා කළා. සෙනෙහවන්තව ඔවුන් උඩඟු වෙන්න පටන් ගත්තා. පාවුතුමා කියනවා මේ උඩඟු භාවයේ තියාගන්න බෑ. දැන් දේවදූතයෝ නේ. ඇයි? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා තුල මා සමග. හලෙලූයා. දැන් දේවදූතයෝ කතා කරන්න ඕන කාලේ නෙවෙයි. එයාගේ සෙවණැල්ල කාලේ. යේසුස් වහන්සේ එකට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ ආවට පස්සේ දැන් මේ දේවල් උන්වහන්සේ සැබෑ ලෙස අප තුල සිටිනවා. හලෙලූයා. ඔබ තුල කතා කරන හඬට සමන් දෙන්න. උන්වහන්සේ ඔබ තුල කතා කරන සත්‍යතාවය අල්ලගන්න. ඒක තමයි උන්වහන්සේ ඔබත් එක්ක ක්‍රියා කරන්නා වූ රහස්ම ක්‍රමය. හලෙලූයා. හලෙලූයා. යමෙක් තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවනම් ඔහු සැබෑම ඇවිල්ලා කොහොමද යමෙක් තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවද කියලා දැනගන්නේ? සෙනෙහවන්තයෙක් කෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ලෙස විශ්වාස කරලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දිහා බලලා තමන්ගේ ජීවිතය ගෙන යන්න යනවා. ආමේන්. මේ මිනිස්සයා කවදාවත් පරාජය වෙන්නේ නැහැ. හලෙලූයා. හලෙලූයා. මුළු ලෝකෙම බලාපොරොත්තුවක් නැතුව තුන පසුගිය කාලේ හැබැයි ක්‍රිස්තියානි සෙනගට බලාපොරොත්තුවක් තිබෙනවා. ආමේන්. ක්‍රිස්තියානි සෙනග හැමදාම යාඥා කළා. හැම යාඥාවෙම ඇති කළා. විද්‍යුත් මාර්ගයෙන් නමස්කාර කළා.
ඇයි? ඔවුන්ගේ බලාපොරොත්තුව කැඩලා ගියේ නැහැ. සමහර අයගේ දෙමව්පියෝ ස්වර්ගයට ගියා. භාර්යාව පුරුෂයා ගියා, දරුවෝ ගියා. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේව නමස්කාර කරන එක ඇතෑරගෙන නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තුවක් තිබ්බා. හලෙලූයා. ඒ වගේ මෙයන්කලෙන් මානව සභාවට සෙනෙවත්ය බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව නැති වෙන්නේ නැහැ. හලෙලූයා. සෙනෙවත්ය අපි මේ කොරෝනා කාලයේදී පවා දෙවියන් වහන්සේගේ මහිමේ පිණිස අපි තත්ත්ව හතරක ගොඩනැගිල්ලක් ආරම්භ කළා. සෙනෙවත්ය. අපිට බලාපොරොත්තුවක් නැතුව අපි දඬමින් හිටියනම් සෙනෙවත්ය ලෝකෙට බලාපොරොත්තුව තිබෙන්නේ සභාවයි. සභාවට බලාපොරොත්තුවක් නැත්නම් ලෝකෙට මොකුත් නැහැ. සෙනෙවත්ය සභාව බලාපොරොත්තුවෙන් ගමන් කරන්න උනාමේ. නිසා මම ඔබට කියනවා සභාව ශක්තිමත් වගේ ඔබ ශක්තිමත් වෙන්න උනාමේ. සභාව කියන්නේ ඔබයි මමයි. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. හලෙලූයා. ඔබයි මමයි බලාපොරොත්තු වෙසනක් වෙන්න උනාමේ. නිසා අපි ආරම්භ කළා ලබන අවුරුද්දේ කාලය වෙන විට කට්ටු අතර ගොඩ නැගිලි වැඩ අවසන් වෙන්න යනවා. ආමේන්. හලෙලූයා. ඒ තමයි දෙවියන් වහන්සේ. ආමේන්. ඒ තමයි දෙවියන් වහන්සේගේ ක්‍රියාව. ආමේන්. එනිසා සෙනෙවත්ය ශුද්ධලියවිලි කියනවා නුඹලා නමස්කාර නොකළොත් මේ ගල් දෙවියන් වහන්සේට කොරගසක් යනවා. ආමේන්. හලෙලූයා. ඉතින් ඔබට අවස්ථාවක් තිබෙනවා ඔබේ හදවත පොළඹවනවා නම් ගෞරවාන්විත පූජාවක් ලබන ඉරුදින ගොඩනැගිලි උත්සාහ පූජා කරන්න. ලබන ඉරුදින තමයි මේ දිනය. සෙනෙවත්යේ ගෞරවාන්විත වෙන්න ඕන. ඔබේ මුළු හදවතේ කැමැත්ත වෙන්න ඕන. එහෙම නැතුව පූජා කරන කිසිවක් දෙවියන් වහන්සේ පිළිගන්නේ නැහැ. ඒ නිසා නිස්පලේ පූජා කරන්න එපා. හදවතේ ප්‍රීතියෙන් විතරක් පූජා කරන්න. දෙවියන් වහන්සේ ලබන අවුරුද්දේ මේ කාලය වෙන විට ඒක අවසන් කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. සෙනෙවත්ය අපි කියමු කොලොස්සේ 19 වෙනි පදේ. මුළු ශරීරයට පුරුක් සහ නහර කර්ණ කොටගෙන උපකාර කොට එය සම්බන්ධ කර දෙවියන් වහන්සේගේ වර්ධනය කරන්නා වූ හිසට නොවැදී සිටින්නේය. ආමේන්. මෙතන පැහැදිලිව කියන දේ තමයි අපි අල්ලගන්න ඕන. මුළු ශරීරයට පුරුක් සහ නහර කර්ණ කොටගෙන උපකාර කොට එය සම්බන්ධ කර දෙවියන් වහන්සේගේ වර්ධනය කරන්නා වූ හිසට. අපි එතනට වෙනකන් තමයි ගන්න. එහෙනම් සෙනෙවත්ය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හිස කියලා කියන්නේ ඇට නහර පුරුක් මේ ඔක්කොම ඒකට සම්බන්ධ වෙලා තිබෙනවා. උන්වහන්සේ අපේ හිස නම් හිස නොවන අය ගැන මෙතන කියන්නේ උන්වහන්සේ අපේ හිස නම් සියල්ල ගලාගෙන ඉන්නේ හිස හෙවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කාරණ කොටගෙන. ආමේන්. හලෙලූයා. මම ඔබට කියන්න යනවා සෙනෙවත්ය දෙවියන් වහන්සේ හරියට දැනගන්න අදහනවා වාලේ අදහන්න එපා. ආගමක් වෙනස් කරනවා වාලේ වෙනස් කරන්න එපා. ක්‍රිස්තුස් වහන්සේව තදින් අල්ලගන්න මොකද වෙන්නේ? සෙනෙවන්තය වෙන්න බැරි දේවල් වෙන්න යනවා. ආමේන්. පුදුම දේවල් වෙන්න යනවා. ඔබ නොදකපු දේවල් සිදු වෙන්න යනවා. ඒක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. ආමේන්. සෙනෙවන්තය පුදුම දේවල් වෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තේ ප්‍රීතිය ඔබ තුළ තිබෙනවා නම් ඔබ තුළින්ගේ ප්‍රීතිය නිදහස් වෙනවා නම් ඔබ පුදුම දෙයක් දකින්න යනවා. ආමේන්. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ යම් තැනක ඉන්නවා නම් යම් කෙනෙක් තුළ ඉන්නවා නම් ඔහු පහළින් නොවේ ඉහළින් සිටින්න යනවා. වල්කිය නොවේ හිස වෙන්න යනවා. ආමේන්. මේක අත්දැකපු අය වෙන කිසි දෙයක් දිහා බලන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දිහා විතරමයි බලන්නේ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙවත්ය අපි කියවන්න ගන්නේ කොලොස්සේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ඉඳලා 12 වෙනි පදේ දක්වා කියවුවම පාවුතුමා කොලොස්සේ සභාව ගැන කාරණා 7ක් ගැන යාඥා කරනවා. මොනවද මේ 7? ප්‍රඥාවද ආත්මික නොවනද? යහපත් ක්‍රියාවලින් පළදරමින්ද? දැනගැනීමේ වර්ධනය වෙමින්ද? ප්‍රීතිය ඇතුව ස්ථිරව සිටමින්ද? ඉවසිලිවන්තව බලයෙන් ශක්තිමත් වෙමින් පියාණන් වහන්සේ දෙසුති කරන්න. මෙන්න මේ කාරණා 7 ගැන පාවුතුමා කොලොස්සේ සභාව ගැන යාඥා කරනවා. සෙනෙවත්ය ශුද්ධලියවිලි අරගෙන උදෑසන දේව වචනයේ සූදානම්ව මෙනෙහි කරන වෙලාවෙදී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පැහැදිලි කිරීම අපිට වඩනවා. ඔබ සූදානම් නම් උන්වහන්සේ පැහැදිලි කිරීම ඔබට වඩනවා. සෙනෙවත්ය මේ ස්ථානයේ පැහැදිලි වෙන සත්‍යතාවය තමයි මේ කාරණා 7 පවත්වන්න ඔබට වෙහෙස වෙන්න කියලා නෑ. මේ කාරණා 7 කරන්න
ඔබට මහන්සි වෙන්න කියලා නෑ. උන්වහන්සේගේ වචනේ කියනවා මේ කාරණා හත යමෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් ඔහු තුල උන්වහන්සේ කරට යනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්ත මම අද දවසේ විශේෂයෙන් ඔබට කියන්න යනවා. මේ සභාව ආශිර්වාද සභාවක්. ආමේන්. සඵලත්වයේ සභාවක්. ආමේන්. මේ සභාවේ ගණන් කරන්න බැරි මේ දේශේ විතරක් නෙවෙයි විදේශවල ඉන්න අයට පවා සෙනෙහවන්ත කුසේ ඵලයේ දෙවියන් වහන්සේ දීලා දෙනවා. ආමේන්. මම ඔබට කියන්න යනවා. ඔබේ ආශිර්වාදය ඒ උරුම කරගන්න ආසාවෙන් සිටිනවා. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක බද්ධ වෙන්න. ඔබ එක දෙයක් විශ්වාස කරන්න. තවත් ඔබ නැහැ. ඔබ මැරෙනවා. ඔබ තුලින් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ස්ථිරයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇට ලේලේ නහරවල මේ කියන ආකාරයට මොකක්ද කියන්නේ? පැහැදිලිව කියනවා මුළු ශරීරෙට පුරුක් සහ නහර කර්ණ කොටගෙන උපකාර කොට. පුරුක් නහර කර්ණ කොට උපකාර කරන නම් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක බද්ධ වෙලා ඉන්නවා කියන සහතිකය වෙන කාටවත් නෙවෙයි ඔබට තියෙන්න ඕන. ආමේන්. ඔබට විශ්වාසයක් තියෙන්න ඕන මම ක්‍රිස්තුස් වහන්සේත් එක්ක බද්ධ වෙලා ඉන්නේ. ආමේන්. මම අද කියනවා මේ ආශිර්වාදය දෙවියන් වහන්සේ මුළු සභාවටම නිදහස් කරන්න යනවා. ආමේන්. ඒ ආශිර්වාද ස්ථිර වෙන්න යනවා. උන්වහන්සේ ලබන අවුරුද්දේ මේ කාලය වෙන විට ගොඩනැගිල්ල වෙන අවසන් කරනවා වගේම ඔබේ සිතේ ආසාව ස්ථිරව ඉෂ්ට කරන්න යනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ඔබ අල්ලගත්තොත් ඒ ආශිර්වාද ඔබ භුක්ති විඳින්න යනවා. ආමේන්. හොඳයි. සෙනෙහවන්තය අපි කියමු කොලොස්සේ 2:13 සහ 14. නුඹලාගේ වරදවලද මාංශයේ අචාමච්ඡේදයෙහිද මැරී සිටියා වූ නුඹලා උන්වහන්සේ සමග ජීවත් කරවූ සේක. එසේ උන්වහන්සේ අපේ සියලු වරද අපට කමා කළ සේක. අපට විරුද්ධව අපට එදිරිව තිබුණා වූ නියෝගවල ලියවිල්ල මහා දමා ඒක කුණසෙහි එළගසා අහක් කළ සේක. මේක සුද්ධලේ පැහැදිලිව කියනවා මම කළා කවුද? දෙවියන් වහන්සේ කළසේ. හලෙලූයා. මිනිස්සෙක් නෙවෙයි. මිනිස්සෙක්ට කරන්න බෑ. අපි හිතන්නේ මිනිස්සෙක් තමයි කරන්නේ කියලා නෑ. මේක කරන්නේ දෙවියන් වහන්සේ. ආමේන්. උන්වහන්සේගේ වචනේ කියනවා මේ සියල්ල කළේ උන්වහන්සේ. හලෙලූයා. අපිට කරන්න කිසි දෙයක් නෑ. අපිට කරන්න වෙහෙසෙන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල එහෙම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරක්ම විශ්වාස කරගෙන ජීවත් වෙන්න වෙහෙසීමයි කැපවීමයි. හලෙලූයා. ඔබ වෙහෙසනවා නම් ඔබ කැප වෙනවා නම් සියල්ලදී උන්වහන්සේම විතරක් ස්වාමියා කරගන්න. උන්වහන්සේ විතරක්ම විශ්වාස කරන්න. සෙනෙහවන්තය ඉතුරු ටික දෙවියන් වහන්සේ ස්ථිරවම කරන බවට පොරොන්දු වෙලා තිබෙනවා. ආමේන්. හලෙලූයා. සෙනෙහවන්තය ඔබ අතර යමෙක් කියාවි අනේ පාස්ටර් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහගෙන කොච්චර කාලයක්ද මම නම් ඔය කියන ආශිර්වාද ලැබලා නැහැ. මම ඔබට කියලා දෙන්න යනවා ඔබ ලබපු ආශිර්වාද මොනවද කියලා. සෙනෙහවන්තය අමතක කරන්න එපා. හැම ක්‍රිස්තියානි කාලේ පුරාම යේසුස් වහන්සේ පිළිගත්තම සුදලියවිල්ල කියනවා ඔවුන්ගේ පාපෙට උන්වහන්සේ සමාව දීලා ඉවරයි. ආමේන්. හලෙලූයා. ප්‍රශ්නේ තියෙන්නේ යමෙක් විශ්වාස කරන්නේ නැති එක විතරයි. යමෙක් විශ්වාස කළොත් සියලු ආශිර්වාද ගලා එන්න පටන් ගන්නේ මෙන්න මේ ආශිර්වාදය මතයි. මගේ පාපෙට සමාව ලැබිලා ඉවරයි. ආමේන්. මගේ පරම්පරාගත සාපේ මම මේ දක්වා කරපු රහස්‍යගත පාපයට යේසුස් වහන්සේ මට සමාව දීලා ඉවරයි කියලා සාහිතික ලෙස ඔබට සාහිතිකයක් ඇති වෙන වෙලාවෙදී දෙවියන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. දෙවනි ඔබ ලබපු ආශිර්වාදය නව ජීවනයක් ඔබ ලබලා තිබෙනවා. නව ආශිර්වාදයක් ලෙස ජීවිතය ඔබේ අලුත් වෙලා තිබෙනවා. තුන්වෙනි කාරණාව සෙනෙහවන්තය ඔබ ධර්මිෂ්ඨයි. ඔබ කරපු යහපත් දේවල් නිසා නෙවෙයි. ඔබ කවුද කියන්නේ ඔබ දන්නවා. මම කවුද කියන්නේ මම දන්නවා. සෙනෙහවන්තය අපි ධර්මිෂ්ඨ උනේ කොහොමද? අපේ යහපත් ක්‍රියා නෙවෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීම කාරණ කොටගෙන ආමේන්. අපිට කියනවා දෙවියන් වහන්සේ නුඹ ශුද්ධ දරුවෙක් කියයි. අපිට අපේ යහපත්කම නිසා නෙවෙයි උන්වහන්සේව අදහා ගැනීම කාරණ කොටගෙන ආමේන්. සෙනෙහවන්තය අපිට උන්වහන්සේ කෙනෙකුට බලමාගේ දරුවෝ
වහන්සේ හැම කෙනාටම කියන්නේ ඔබ කියලා හැම කෙනාටම කියනවා මගේ දරුවා කියලා නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තා වූ හැම කෙනෙක්ටම උන්වහන්සේගේ දරුකම ලැබිලා තියෙනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවත්ය. නමුත් මෙහෙම කාරණාවක් තිබෙනවා. ලැබුණත් මදි නොලැබුණත් මදි කියන දේවල් තිබෙනවා. ඒව තමයි මුදල්, ගෞරවය, සුවය වැනි කාරණා. මෙන්න මේ දේවල් ලැබුණු කෙනෙක් ආවොත් ඔබ ගිහිල්ලා අහන්න සහෝදරයා, සහෝදරිය ඔබ මේ දේවල් ලබලා තිබෙනවා. ඔබ මේ දේවල් ගැන සෑහීමකටපත් වෙනවද කියලා. එක්කෙනෙක්වත් හොයාගන්න නැහැ. සෙනෙහවත්ය. නමුත් මේ දේවල් දෙවියන් වහන්සේ කැමති අයට කැමති ලෙස බෙදා දෙන බව ඇත්ත. නමුත් අපි හැම කෙනෙක්ම ලබාගත යුතු දෙයක් තියෙනවා. දේවල් තිබෙනවා. ඒ දේවල් තමයි පාපෙට සමාව, අලුත් ජීවිතේ, ධර්මිෂ්ඨකම, සුද්ධකම සහ දේවදරුකම. හලෙලූයා. මේ දේවල් අපි හැම කෙනෙක්ම ලබා ගන්න ඕන. ආමේන්. හලෙලූයා. මම ඔබට කියන්න යනවා ඔබ විශ්වාස කරන්න. සියලු ඔබේ පාපේ පරම්පරාගත සාපවලට ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීම කරුණු කොටගෙන සමාව ලබා ඉවරයි. ආමේන්. එතනින් තමයි ආශිර්වාදයේ වැල පටන් ගන්න යන්නේ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්ත මේ සියලු ආශිර්වාද කොහෙන්ද තියෙන්නේ? මේ සියලු ආශිර්වාද තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ. මා තුළ නෙවෙයි. සමහර වෙලාවට ඔබ වරද්දලා වෙන මිනිස්යන් අතර යොමු කරනවා, වෙන දේවාල අතර යොමු කරනවා, වෙන කට්ටඩින් අතර යොමු කරනවා. මේ ආශිර්වාද වෙන කොහෙවත් නැහැ. මේ ආශිර්වාද තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ විතරයි. ආමේන්. ඉතින් පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තුනට අපි මොකද කරන්නේ? සෙනෙහවන්ත ශුද්ධලෙක් කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මැරලා මරණය පරාජය කළ බලුන්ගේ නැගිටලා ආවේ ඇයි? 아무තු මැජික් එකක් පෙන්නන්න නෙවෙයි. නුඹලා තුල වාසය කරන පිරිස. හලෙලූයා. ඔබ තුල මා තුල උන්වහන්සේ වාසය කරන නිසා යමෙක් තුල ක්‍රිස්තුස් වහන්සේ වාසය කරනවනම් මතක තියාගන්න සියලු ආශිර්වාද වලින් පූර්ණ ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ඉන්න නිසා ඔබට හිගකමක් ඇති වෙන්න විදියක් නැහැ. ඔබට ඔබේ ජීවිතේ අඩුපාඩුවක් ඇති වෙන්න විදියක් නැහැ. උන්වහන්සේ සියල්ලේ ඔබව සම්පූර්ණ කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තේ පාවුතුමා කියනවා මම ඇතුවක් දින්න දන්නව නැතුවක් දින්න දන්නවා. දිලිදුවක් දින්න දන්නව ධනවත්වක් දින්න දන්නවා. පාවුතුමා කියනවා මේකට රහසක් දැනගන්න ඕන. මොකක්ද රහස? පාවුතුමා තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔහු දැනගෙන ඉන්නවා. හලෙලූයා. එනිසා අපි සියල්ල මයිට ආරම්භෙදිම කිව්වේ ස්වාමීන් වහන්සේ දුවේ. උන්වහන්සේගේ කැඳවීම දවසේදී අපි ප්‍රීතියෙන් උන්වහන්සේ වෙත යන්න ඕන. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අපි පිළිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ බැලුවොත් කියනවා මා බලවත් කරන්නා වූ තෙරුන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. හලෙලූයා. මා බලවත් කරන්නා වූ තෙරුන් වහන්සේ තුල මට කරන්න බැරි දෙයක් නැහැ. මට ඕනම දෙයක් කරන්න පුළුවන්. ආමේන්. සෙනෙහවන්ත අද ඔබ ඒක ප්‍රකාශ කරන්න. අද ඔබේ ජීවිතේ ප්‍රකාශ කරන්න. ඔබ ඕනම කෙනෙක් කිව්වොත් මම ඔබට ස්ථිරවම කියනවා යේසුස් වහන්සේ ජීවමාන නිසා. හැබැයි අයහපත් දේවල් ඉල්ලන්න එපා. ඔබේ අවශ්‍යතාවය යහපත් දේ. ඔබ ඉල්ලුවොත් සෙනෙහවන්ත මා බලවත් කරන්නා වූ තනත් වහන්සේ තුල ඒ සියල්ල මට කරන්න පුළුවන්. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්ත ඒ සත්‍යතාවය එදාට අදට හෙටට ඒ ආකාරයෙන්ම පවතින යනවා. ආමේන්. හලෙලූයා. සෙනෙහවන්ත සමහර අය ඉන්නවා මෙන්න මේ වගේ. කොහොමද? යමෙක් කවුරු හරි කෙනෙක් කරනවා දැක්කම ඒ දේ කරන්න යනවා. තව කෙනෙක් කරනවා දැක්කම ඒ දේ කරන්න යනවා. තව කෙනෙක් කරනවා දැක්කම ඒ දේ කරන්න යනවා. Tamante කියලා සහතික දෙයක් නැහැ. මොකද්ද සිද්ධ වෙන්නේ? එහෙම කළා කිසිම ප්‍රයෝජනයක් නැතුව සඵලත්වයක් නැතුව ආශිර්වාදයක් නැතුව ඔහි නැගිලා යනවා. සෙනෙහවන්තේ ක්‍රිස්තියානි කාර්ය සමාජලාට එහෙමයි. සභාවට එන නිසා යනවා යන නිසා යනවා. අනිත් අය ප්‍රශංසා කරන නිසා ප්‍රශංසා කරනවා. මේ වගේ තමයි. මම ඔබට කියන්න යනවා. ඔබ ඉන්නේ ලෝකයේ මිනිස්සෙක් අතර නෙවෙයි. ඔබ ඉන්නේ දෙවියන් වහන්සේගේ මිනිස්යන් අතරේ. ඔබ සඵලවත් මිනිසෙක්. ඔබ ආශිර්වාදවත් මිනිසෙක්. ඔබට
සහතිකයක් තියෙන්න ඕන. ඒ සහතිකය තමයි සෙනෙහවන්තය. ඔබ තුල ක්‍රිස්තුස් වහන්සේ ඉන්න බව. ආමේන්. හලෙලූයා. ඒ නිසා ක්‍රිස්තියානිකාරය නිකම්ම ක්‍රිස්තියානිකාරයෙක් වගේ වෙන්න එපා. නිකම්ම ක්‍රිස්තියානිකයෙක් වෙන්න එපා. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තේ, විශ්වයේ දෙවියන් වහන්සේ පිළිගත්තේ. ඒ දෙවියන් වහන්සේට පුළුවන් බලවත් දේ කරන්න. ආමේන්. පුදුම දේ කරන්න, අනර්ග දේ කරන්න. සෙනෙහවන්තය විශ්වාස කරන්න බැරි දේ කරන්න. ආමේන්. ඒ නිසා ඔබ අදහගත්තු යේසුස් වහන්සේ තුල බලවත් දෙයක් දැකලා, පුදුම දෙයක් අත්දැකලා, විස්මිත දෙයක් දැකලා, කරන්න බැරි දේවල් කරලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන සෙනඟක් වෙන්න. හලෙලූයා. හලෙලූයා. ඒකයි මම ඔබට කිව්වේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරක්ම අදහන මිනිසෙක් වෙන්න. ආමේන්. එවැනි මිනිසයා ප්‍රීතියෙන් ජීවත් වෙන්න. ආමේන්. අපි උන්වහන්සේගේ අභිමුඛේ නැගිටලා අපි උන්වහන්සේට මොහොතක් ස්තුති කරමු. අපි උන්වහන්සේට ගෞරව කරමු. අපි උන්වහන්සේගේ නාමය වර්ණනා කරමු. අපි උන්වහන්සේගේ නාමය මහිමෙන් මහිමයට පත් කරමු. හලෙලූයා. ගෞරව වේවා, ප්‍රශංසා වේවා. ඔබ මේ ඈත් ඔසලොබේ දෙවිඳුන්ට ස්තුති කියන්න. ඔබේ ඈත් ඔසලොබේ දෙවිඳුන්ට ගෞරව කරන්න. ස්වාමීන් වහන්සේ ජීවමානයි. ස්වාමීන් වහන්සේ බලවන්තයි. ස්වාමීන් වහන්සේ මහිමාන්විතයි. උන්වහන්සේ කවදාවත් අපිව හිස් කරන්න යන්නේ නැහැ. අපිව අසරණ කරන්න යන්නේ නැහැ. අපිව පරාජය කරන්න යන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේ තුල අපිට ජය ගන්න යනවා. සමහර වෙලාවට ඔබේ ජීවිතේ ගෙවන ආකාරය දැක්කම ඔබ කොහොමද දේවල් දැක්කම හිතේදී පරාජයක් කියලා නෑ. සෙනෙහවන්තය පරාජය නෙවෙයි. ඔබ ගමන් කරන්නේ ජයග්‍රහණය. ඔබ තුල ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ඔබට දෙන්න යන්නේ ජයග්‍රහණය. හලෙලූයා. ගෞරව වේවා, මහිමය වේවා, ප්‍රශංසාව වේවා, ප්‍රශංසාව වේවා ස්වාමීනි. ප්‍රශංසා වේවා බලවත් දෙවිඳුන්ට. අපි මහිමයෙන් යුතුව, ගෞරවයෙන් යුතුව අපේ දයාත්ම සොල ප්‍රශංසා කරන අතරේ ඒ ගායනාවට අපි එකතු වෙමු. ඒ ගායනාව සොල කල ඔබේ නමස්කාරය ඔබේ දෙවිඳුන්ට ඔබ දෙන්න. ඔබ ඉස්සෙන්ට එපා. ඔබ නිස්පල වෙන්න දෙන්න එපා. ඔබ කියන්න මම අලුත් ඇවිල්ලා මගේ පරණ ජීවිතය ඉවරයි. මගේ පරණ ශරීරය නෑ. මම නෙවෙයි. මාතුල ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේ මට පොරොත්තුණු භුක්ති විඳින්න යනවා. අද ඒක මම අල්ලගන්න යනවා. ආශිර්වාද ලබන්න යනවා. හාලෙලූයා. ගෞරව වේවා ස්වාමීනි. මහිමය වේවා, මහිමය වේවා පියාණනි. හාලෙලූයා. ඔබ අත්සෝමින් ස්තුති කරන්න.
ඒ සාධකයට ඔබ ආශිර්වාද කරන නිසා ස්තුතියි. ඔබගේ සෙනඟට ඔබ විතරක්ම විශ්වාස කරන්න. ඔබගේ පමණක්ම බලා සිටින්න. ඔබ කරුණාව දෙන නිසා ස්තුතියි. ඔබ විතරක්ම විශ්වාස කරන කල ඔබගේ ස්වර්ගීය හස්තය දිගු වෙලා ඔබ ඔවුන් තුළ ක්‍රියා කරන්න යන නිසා ස්තුතියි. සියලු මහිමය ඔබට දීලා ඔබ ඉදිරි ඔබගේ සෙනඟ යටත් කරලා ඔබගේ දාසය ලෙස මුළු හදවතින්ම ආශිර්වාදයෙන් දහස් කරනවා. ස්වාමීන් කෙනෙක් කෙනාට ආශිර්වාද කරනවා. ඔව් බලාපොරොත්තු වෙන ආශිර්වාද සාතික ලෙස ඔබගෙන් ලැබෙන බව ප්‍රකාශ කරනවා. ඒක දැකලා ලෝකයා පුදුම වෙන්න යනවා. වෙන්න බැරි දේ වෙන්න යනවා. ස්වාමීන් ආශිර්වාදයෙන් ගංගාව ගලාවෙන්න යනවා. යේසුස් වහන්සේ මහිමය ලබන්න යනවා. දෙවියන් වහන්සේ ගෞරව ලබන්න යනවා. මුළු සෙනඟ තුලින් ඒක ඔබ ලබන නිසා ස්තුතියි කියලා. මුළු සෙනඟම ආශිර්වාදයෙන් නියම කළා. ඔබගේ දාසයන් සමමද මුළු හදවතින් ආශිර්වාද කරනවා. සියල්ලේ ගෞරවයට පුදුමා. ඔබේ පුත්‍රු නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. බලවත් පියාණනේ ඔබට ආදරය කරන ඔබගේ ආත්මීය දරුවන් ඔබේ පාම වලට ඇවිල්ලා ඔබ විශ්වාස කළා ස්වාමීන් ඔබගේ නාමය වර්ණනා කළා. ප්‍රීතියෙන් යුතුව හැරී යන කල ගමන් කරන යාන වාහන වේවා ගමන් කරන මාර්ග වේවා ඇතුල් වෙන භූමියේ විශ්වා ස්වාමීන් අපේ කෙනෙක් කෙනාගේ ඉදිරියට පිටුපසට දෙපසට ගෙනට පාඩම් වෙනවා. ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි කෙනෙක් කෙනාට ආශිර්වාදයෙන් පිරිස නියම කළ බැහැ. ඔබ නියම කළ නිසා ස්තුතියි. ඒ සියලු ආශිර්වාද අපට දුක් විඳින්න දැන් ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාව නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොගෙන ප්‍රේම ශුද්ධාත්මයන් වහන්සේගේ මඟුලෙන් සානුභාවය ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා. ආමේන්. 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 Yes, we die.